හොඳයි පෙරවන් සරණයි. අපි අද ගැටලු තියනවා නම් ගැටලු අහන්න. ඊට පස්සේ අපි මේ ප්‍රායෝගික මාර්ගය පොඩ්ඩක් කතා කරමු. ඒක ප්‍රායෝගිකව මොහොතක් අපි ඒක ඒ වටන විදිය බලමු. සතර සතිපට්ඨානය කියන තැන ප්‍රශ්න තියෙනවද? කලින් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මාර්ගයේ වඩනකොට ප්‍රශ්න තියෙනවද? මාර්ගයේ ප්‍රශ්න හෝ නැත්නම් මේ ධර්මයේ කරුණු අවබෝධය කරගැනීමේදී යම් ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි අපි ප්‍රශ්න නැත්තම් අපි බලමු දැන් මම හිතන්නේ ඔයාලට මේ මම කියන ස්වභාවය සහ මගේ ලෝකයේ කියන මම සහ මගේ ලෝකය මේකේ ඇත්ත ස්වභාවය ධර්මයේ ඇසීම තුළ සත්‍ය ඥානයක් විදියට මම හිතන්නේ හැමෝටම බොහෝ දුරට තියෙනවා. බොහෝ ධර්මය අසමින් තියෙනවා අසනවා. ඉතින් ඒ තුළ මේ මායාව හැදෙන විදිය, ඒ කියන්නේ මම සහ ලෝකේ නිර්මාණය වෙන විදිය, පංචස්කන්ධ උපාදානස්කන්ධ ස්වභාවයට සැකසෙන විදිය, දැන් මෙහි තියෙන මායාකාරී සහ ක්ලේශ ස්වභාවය සහ එතනින් එහාට එහි පවතින සුද්ධ ස්වභාවය ධර්මය ඇසීම තුළ අවබෝධයක් තියෙනවා. නමුත් ඒක ප්‍රායෝගික වීම තමයි විය යුත්තේ. ක්ලේශයන්ගෙන් මිදෙන්න නම් ඇසීමම පමණක් නෙමෙයි අපි මේක ප්‍රායෝගිකව ඒක ඒ බවටපත් වෙන්න ඕනි. ඒ ඇසුවා හෝ අවබෝධ කරගත්තා වූ ධර්මය බවටපත් වෙන්න ඕනි. ඉතින් ඒක තමයි මාර්ගය කියන්නේ. ප්‍රායෝගික ප්‍රතිපදා මාර්ගය වෙන්නේ. ඉතින් ඒ මාර්ගය තුල දැන් අපි ඉස්සෙල්ලා සත්‍ය ඥානය තුල දැක්කා මේක මේ සිතක්ම බවනේ. මේ බාහිර යම් දෙයක් පවතිනවා නොවේ ඒ බව ඒ ගැන සිතන බවක් කියන එක. ඒ සියල්ලම චිත්තචෛතසික ස්වභාවයන් බව. ඒ චිත්තචෛතසික තුලින් නිර්මාණය වන රූප ස්වභාවයන් බව. ඇත්තටම පවතින රූපයක් නොව ඒ වේදනා සංඥාවට අනුව නිර්මාණය වන ඒ චෛතසික, ඒ කියන්නේ නාමයට අනුව නිර්මාණය වෙන රූපයක් බව. නාම රූප ස්වභාවයන් බව. ඒක ඇසුවා වගේම අපි එදිනෙදා සිහියටපත් වෙනකොට අපි දකිනවා එතනින් තමයි මාර්ගයට පිළිපදින්නේ කියලා මම හිතනවා. කලින් කිව්වා සෑම මොහොතකම සිහියෙන් මෙතන වෙන ක්‍රියාකාරකම් දකිනවා. ඒ දැකීම තුළ ඒක තමාටම එතන ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ඇත්තටම තියෙන දෙයක් ගැන නෙමෙයි මේ තාක් මේ පරිහරණය වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. මේ චිත්තචෛතසික ස්වභාවය
සිතුවිලි ගොන්නක් තමයි මේ තාක් මම මගේ ලෝකය කියලා පරිහරණය කරගෙන තියෙන්නේ. අල්ලගෙන තිබුණේ. ඒව පවත්වන්න උත්සාහ කරේ මේ සිතුවිලි ගොන්නක් බව. තමාටම දැනෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් එතනින් එහාට ඒ සිතිවිලි සමුදායෙන් එහාට එතකොට සිතිවිලි කියන්නේම දැන් ඒව සැකසෙන්න මූලික වෙන්නේ මේ ආයතන. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිව කය මන කියන මේ හරහායින අරමුණු හරහා ගොඩනගෙන ලෝකයක් තමයි මේ පවතින්නේ. එතකොට ඒ සියල්ලම ආයතන බව ලෝකේම යනු ආයතන ගොඩක් ආයතන ක්‍රියාවලියක් බව. එතකොට මේ ආයතන යනු මේ කයේ පවතින දෙයක් නෙමෙයි. මේ ඇස කන නාසය කියන්නේ මේ කය තුල පවතින දෙයක් නෙමෙයි. මේ ආයතන යනු කය තුල පවතින ඝන ස්වභාවයෙන් පවතින දෙයක් නොව ආයතන යනු මනසම බව, සිතම බව, සිතුවිලි ධාරාවක්ම බව. ආයතන යනු මනසම බව දැකීම. ඇස යනු පවතින දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන සිතුවිලි ස්වභාවයක් බව, චිත්ත ස්වභාවයක් බව, චිත්තචෛතසික ක්‍රියාවලියක් බව දැකීම. එතකොට කන කියන්නේ ඇසීම කියන්නේ. එතකොට කන කියන්නේ ඇසීමට. ඒ කියන්නේ මේ මොහොතේ හට ගන්නා වූ චිත්තචෛතසික ස්වභාවය. එතකොට මේ ඒක දකින්න කලින් අපට තිබුණේ තියෙන කන. මම කියලා කයක් තිබුණා. ඒ කය තුල කනක් පෙනුණා. ඒ කය තුල ඇසක් පෙනුණා. ඒ කනක් ඇසක් කයක් නාසයක් දිවක් තියෙන පුජ්‍යලයක් තමයි හිටියේ. ඒතර හිතුවේ ඒ ඇහැ තමයි පේන්නේ, කනට තමයි ඇහෙන්නේ. ඔය ආදි වශයෙන් මේ පුජ්‍යල ස්වභාවය තුළ මගේ ඇහැට පේන බාහිර කෙනා, මගේ කනට ඇහෙන බාහිර ශබ්දය, ඔය ආදියට තිබිච්ච ලෝකය මේක මනසකම ඒ කියන්නේ චිත්තචෛතසික ක්‍රියාවලියක් බව. පවතින එකක් නෙමෙයි. දැන් රූපය දැකීම කියන තැන මේ මොහොතේ ඇස හටගත්තා, පෙනීම කියන තැන ඊට පස්සේ ඇසීම කියන තැනට එනකොට අර ඒතනම හටගත්ත පෙනීම කියන ස්වභාවය ඇස නිරුද්ධයි. කන කියන කියන්නේ ඇසීම කියන කන කියන ස්වභාවය හටගත්තා. ඒ කියන්නේ ඇස වය වුණා, කන උපාද වුණා. උපාද වය ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන බව සිහිය පැවැත්වීම තුළ දැක්කා. කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. දැන් එතන ඉඳලා දැන් තියෙන දෙයක් හම්බ වෙන්නේම නැහැ. තියෙන සකනක් හම්බ වෙන්නේ නැහැ. ඒ මොහොතේ උපාද වෙන වය වෙන ධර්මතාවයක් විතරක් දැක්කා හම්බුණා. ඊට පස්සේ මේ යනකොට දැන් ඒ කෙනෙක්ට හමු වෙනව නෙමෙයි. එතන උපාද වීම වය වීමම තමයි ඒ ස්වභාවය. ඒ කෙනා කියලා හිතාගෙන හිටපු ස්වභාවයම තමයි ඒ උපාද වීම වය වීම. එතකොට ඒ ස්ථීර පවතින ක්‍රියාවලියක් නෙමෙයි, ස්ථීර පවතින කෙනෙකුත් නෙමෙයි. ඒ ඉපදිලා වැය වෙන ධර්මතාවයක් තමයි. ඒ ඉපදිලා වැය වෙන ධර්මතාවයකට තමයි මේ මම කියාගෙන හිටිය කියන තැන අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක තමයි ප්‍රායෝගික මාර්ගයේ ඒ පටන් ගන්න. එතකොට මම මෙතෙන්දී දැන් එතකොට මේ ආයතන වලින් නිදහස් වූ තැන. එතකොට මේ ආයතන කියන්නේ මනෝමය ක්‍රියාකාරීත්වයක් කියලා අපි දැක්කා. චිත්තචෛතසික
ක්‍රියාවලිය. එතකොට මේ ආයතන යනු සිතිවිලි සමුදායක් නම් මේ සිතිවිලි වලින් මිදුන තැන අපි ඒ ආයතන නොපීඩන තැන එතකොට මේ සිතිවිලි වලින් මිදුන තැන පවතින්නේ මොන වගේ ස්වභාවයක්ද? එතකොට සිතිවිලිමයි මේ ආයතනය වෙන්නේ. ආයතනමයි ලෝකය වෙන්නේ. එතකොට සිතිවිලි ලෝකේ ආයතන ලෝකේ අපි මොහොතකට මිදෙන තැන මොන වගේ ස්වභාවයක්ද පවතින්නේ? අන්න එතනයි මමත්වයෙන් තොර වූ සුද්ධ ස්වභාවය සත්‍ය ස්වභාවය ඒ සත්‍යම තමයි මම වෙන්නේ. එතකොට මමගෙන් තොර සත්‍යයක් හොයනවා නෙමෙයි ඒ සත්‍යමයි මම කියන තැනට තමා ප්‍රත්‍යක්ෂ ඥානයකට එනවා. ප්‍රත්‍යක්ෂයකට එනවා. ඒ කෙනෙක් කියනවා නෙමෙයි ඒ ප්‍රත්‍යක්ෂය අත්විඳිනවා. ඒ ප්‍රත්‍යක්ෂය වෙනවා මේ සත්‍යම තමයි ඒ සත්‍ය ස්වභාවය තමයි තමාගේ උරුමය. තමා බව. ඒ මම නොවන මම ස්වභාවය. එතනින් එහාට මේ තාක්තුරට අවිද්‍යාව තුළ පැවතුනේම ඒ අවිද්‍යාව තුළ නිර්මාණය කරගත්තා වූ මායාකාරී මමත්වයක් මායාකාරී ලෝකයක් තමයි පැවතුනේ. ඒ තුළ තමයි දුක ගොඩ නැගුණේ. එතනින් මිදුන තැන පවතින සත්‍ය ස්වභාවය එය තමයි සත්‍ය උරුමය. එය තමයි පිය උරුමය කියන තැන තමා ප්‍රත්‍යක්ෂ වශයෙන් එතන අත්විඳිනවා පිහිටනවා. ඒ කියන්නේ කෙනෙක් පිහිටනවා මේ එතන ස්වභාවය. ඒ ස්වභාවය අත්විඳිනවා. එතකොට ඒ ස්වභාවය තමයි ධර්මතාවය. එතකොට මම ප්‍රායෝගිකව එක මොහොතකදී අපි හොඳට සිහිය පැවැත්වුවොත් මම මේ මොහොතේ ප්‍රායෝගිකව මම එතෙන්ට අරගෙන යන්න උත්සාහ කරන්නම්. ඒ ආයතන වලින් තොර වූ තැන තොර වූ ස්වභාවය චක්කායතනයෙන් තොර වූ ස්වභාවය. දැන් සැහැල්ලු වෙලා පොට්ටක් සැහැල්ලු වෙලා පහසු ස්වභාවයකට ඇවිල්ලා හොඳට හුස්මක් අරගෙන හිමින් හුස්ම හෙළමින් සැහැල්ලු වෙන්න. ඒ සැහැල්ලු ස්වභාවයට ඇවිල්ලා මේ පෙනෙන කියන ස්වභාවය දැන් මේ මොහොතේ ඔබට පෙනීමක් තියෙනවා. මෙන්න මේ පෙනෙන ස්වභාවය මේ අවකාශයට අරගෙන ඉන්න. ඔබ බලනවා නෙමෙයි. ඔබ බලනවා කියන තැනට එනවා නම් එතන තියෙන්නේ ආයතනයක් හැදිලා මේ වෙලාවේ. දෙපැත්ත නිර්මාණය වෙලා. එතකොට මේ බලන ස්වභාවයෙන් මිදිලා මේ වෙලාවේ ඔබ පෙනීම කියන ස්වභාවයට. ඒ පෙනීම කියන ස්වභාවය කියන්නේ සමස්ත පෙනීම. එතකොට මේ සමස්ත පෙනීම කියන්නේ චිත්තය. ඔබේ විපාක ස්වභාවය විපාක චිත්තය. එතකොට මේ වෙලාවේ විපාක චිත්තයට එන්න ඒ කියන්නේ මේ සමස්ත පෙනීමටම ඒ සිත විසිරවන්න.
ඔබේ සිහිය විසිරවන්න සමස්ත පෙනීමටම. ඒ කියන්නේ ඔබ යමක් අරමුණු කරන්නේ නැහැ. යම් රූපයක් අරමුණු කරන්නේ නැහැ. මේ හිස් අවකාශය අරමුණු කරන්නේ. හිස් අවකාශයට අරමුණු කරනවා නෙමෙයි. හිස් අවකාශයට සිහිය විසිරවනවා. එතකොට ඔබට යම් කිසි ඔබේ දෙපස කෙලවර එක කෙලවරක සිට අනිත් කෙලවර දක්වා ඔබට යම් කිසි පෙනීම් පරාසයක් තියෙනවා. මේ පෙනීම් පරාසයේ ඔබ සිහිය විසිරවනවා. දැන් ඔබට පෙනීමක් පමණයි. පෙනෙන දෙයක් හම් වෙලා නැහැ. පෙනෙන දෙයක් නැත්තම් පෙනෙන කෙනෙක් පිටන්න බෑනේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඔබ නාම රූපයෙන් ඒ චක්කායතනේ මිදිලා. එතන ස්කන්ධ ස්වභාවයක් ඒ වගේම දැන් ඇසෙන ස්වභාවයට සිය විසිරවන්න. දැන් මේ මොහොතේ එක දෙයකට අරමුණු කරන්නේ නැතුව ශබ්දය මේ අවකාශයේම ශබ්ද ඒකීය ශබ්ද ස්වභාවයක් මේ විශ්වයේම පවතින්නේ. ඒකීය ශබ්ද ස්වභාවයක්. ඒ ශබ්ද සියල්ලම එකයි. ඒකීය ශබ්ද. ඒක වෙන් කිරීම තුළ චිත්තය හරහා සිතිවිලි ධාරාවන් හරහා තමයි වෙන් කරලා ඒ ශබ්ද වෙන් කිරීමෙන් හඳුනාගන්නේ. එතකොට ඒකීය ශබ්ද ස්වභාවය, ඒ ස්කන්ධ ස්වභාවය, ඒ පංචස්කන්ධ ස්වභාවය, ඒ ස්වභාවයට මේ වෙලාවේ සිත විසිරවන්න. සියලුම ශබ්ද එකයි. සියල්ලම ශබ්දයක් පමණයි. ඒකීය පෙනීමක් පවතිනවා. ඒකීය ශබ්දයක් පවතිනවා. ඇසීමක්. හොඳට සිය පිටවන්න. සිය විසිරවන්න. හිස් අවකාශයේ සිසාරා සිය විදුවන්න. අවකාශය පුරාම සිය විසිරවන්න. පෙනෙන බවක් පවතිනවා. ඇසෙන බවක් පවතිනවා. දැන් ඔබ චක්කායතනෙ නිදහස්, සෝතායතනෙ නිදහස්. දැන් මොහොතේ ඔබට දැනීමක් පවතිනවා. දැනෙන බවක් පවතිනවා. හුස්ම ගැනෙන දැනීමක් හෝ කයේ යම් කිසි තැනකට ස්පර්ශ වීමේ දැනීමක් හෝ එතන වීමක් දැනවීමක් තියෙනවා අපිට. වෙන ස්වභාවයක්. දැන් මේ දැනෙන ස්වභාවයට සිහිය පනවන්න. පෙනෙන ස්වභාවයක්, ඇසෙන ස්වභාවයක්, දැනෙන ස්වභාවයක්. දැන් සිහිය විසිරවන්නේ දැනෙන ස්වභාවයටම සිහිය. එතන කයේ දැනීමක් නෙමෙයි දැනීමක් පමණයි. දැනෙන බව. ඒ දැනෙන බවටම පත් වෙන්න. දැනීමම වෙන්න. ඒ වේදනාව. ඒ වේදනා චිත්තේ බවටපත් වෙන්න. ඒ කය අනු දැනෙන වේදනාව. ඒ වේදනාවටම සිහිය විසිරවන්න. දැන් ඔබ පෙනෙන බවෙන් නිදහස්, ඇසෙන බවෙන් නිදහස් දිය වෙනවා. දැනෙන බවටම ඔබ දිය වෙනවා. ඒ දැනෙන බවටම දිය වෙන්න. ඒ තුලටම කිඳා බහින්න. එතන යම් දැනගැනීමක් සිතිවිලි සකස් වීමක්
එනවනම් ඒ දකින්න ධම්මානුපස්සනාව. ඒ දැනෙන බව හඳුනගන්න යනවනම් සිතිවිලි ගොඩ නැගෙනවනම් ඒ දකින්න ධම්මානුපස්සනාව. එතන සෝය විඳින්න යනවනම් ඒක දකින්න. ඒක දකින්න ඒකත් අතාරින්න. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, අනුපස්සන. ඒකීය දැනීම පවතිනවා. අවකාශයටම විසිරෙනු විහිදුණු ඒකීය දැනීම කිසිවක් නැති ශුන්‍ය වූ කිය ස්වභාවයටම දිය වූ සබාධම වූ ඒකීය ස්වභාවයක් ඔබට දැනෙනවා. ඒ සියල්ලම ඒ පෙනීම, ඇසීම, දැනීම, ඒ දියුණු ස්වභාවය ඒ සියල්ලම දැනෙන ස්වභාවය ඒ සියලු ක්‍රියාවලියම දකින ස්වභාවය විනිශ්චයකින් තොරව ඒ සියලු ක්‍රියාවලියම දැනෙන ස්වභාවය ඒ ස්වභාවය ඒ අමුළු අවකාශය පුරා විසිරි පවතින ස්වභාවය ඒ සබා දහම තුලම දියුණු ස්වභාවය ඒ ස්වභාවය ඔබට දැනෙනවා ඇති මේ මොහොතේ කෙනෙක්ට දැනෙනවා නෙමෙයි මේ පෙනෙන ඇසෙන දැනෙන ස්වභාවය ඒ ස්කන්ධ ස්වභාවය පමණයි පවතින්නේ ඒ ස්කන්ධ ස්වභාවය දැනෙන ස්වභාවයක් පවතිනවා ඒ සියලු ස්කන්ධ ස්වභාවයන් දකින ස්වභාවයක් දැනෙන ස්වභාවයක් පවතිනවා මේ රූපේ මිදුණු මේ සිතෙන් මිදුණු අවදිමත් වූ ස්වභාවය අවදියක් ඒ අවදිය දැනෙන්න දෙන්න ඒ අවදිය දැනෙන්න දෙන්න ඒ අවදිය බවට පත් වෙන්න ඒ අවදියම වෙන්න ඒ අවදිය තුළ කිසිම හැඩයක් ස්වභාවයක් තැනක් පිහිටීමක්
හමු වෙන්නේ නැහැ. අවදියක්ම පමණයි. ඒ අවදිය තුල ගලා යන ක්‍රියාවලියක් පවතිනවා. ඒ ඔබ කියලා සකසගත්තු රූපය ඔබ නොවන බව ඔබට ප්‍රත්‍යක්ෂයි. ඒ අවදියමයි ඔබ. ඒ ඔබ නොවන ඔබ ඒ අවදිය. ඒ තුලම දිය වෙන්න. ඒ අවදිය තුලින් මේ ක්‍රියාවලිය දකින්න. තන ක්‍රියාවලියක් පවතිනවා විපාක ක්‍රියාවලියක්. මේ කය ක්‍රියාත්මක වෙනවා. ශබ්ද ඇසෙනවා. පෙනෙන ස්වභාවයක් පවතිනවා. දැනෙන ස්වභාවයක් පවතිනවා. එය යම් රිද්මයක් විපාක ස්වභාවය යම් ක්‍රියාවලිය කෙනෙක් නැති කෙනෙක්ගෙන් තොර වූ ක්‍රියාවලිය ඒ සියල්ලම ක්‍රියාවලිය ක්‍රියාසිත ඒ පෙනෙන ඇසෙන දැනෙන ස්වභාවයම චිත්ත ස්වභාවය අපි අවබෝධයෙන් දැක්ක ඥානයට හසු වුණා. ඒ චිත්ත ස්වභාවයම කරවන්නේ නැති චිත්ත ක්‍රියාවලිය ක්‍රියාසිත පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ අවදියට හසු වෙනවා. ඒ අවදිය වෙනයි ඒ ක්‍රියාවලිය වෙනයි. විපාක ක්‍රියාවලිය ඒ අවදිය තුලින් විපාක ක්‍රියාවලිය දැනෙනවා. විපාක ක්‍රියාවලිය දකිනවා. මම මගේ නොවන විපාක ක්‍රියාවලිය විපාක සිත් සම්මත ක්‍රියාවලිය අත්දකිනවා. මහර භූමියෙන් අත් මිදෙනවා. ඒ අවදිමත් ස්වභාවය තුලට දිය වෙනවා. ඒ අවදි ස්වභාවය එයයි බුද්ධ භූමිය. මාර ස්වභාවයෙන් මිදුණු තැන පවතින බුද්ධ භූමිය. පෙනෙන ඇසෙන දැනෙන පරාසය යනු යම්සි ක්‍රියාවලියක් පමණයි. ඒ ක්‍රියාවලියේ අයිතිකාරයක් නැහැ. අයිතිකාරත්වයක් නැහැ. අයිතිකාරත්වයේ මිදුණු තැන කර්මයක් සකස් වෙන්නේ නැහැ. කර්මයක් සකස් වෙන්න නම් කර්මයට අයිතිකාරත්වයක් පැනවෙන්න ඕනේ.
ඒ අයිතිකාරත්වයෙන් මිදුණු තැන. ඒ කයයි සිතයි අතහැරුණු තැන. ඒ පූර්ණ අවධිය. ඒ පූර්ණ අවදි වූ ස්වභාවය තුළ කෙනෙක් පුද්ගලයෙක් ලෝකයක් නොපවතින තැනක් ස්වභාවයක් කඩවන්න බැරි. ඉපදෙන්න මැරෙන්න කෙනෙක් නැති. සැපත් දුකක් හොඳක් නරකක් දැනෙන්න කෙනෙක් නැති. දැනීමේ ස්වභාවය පාරිශුද්ධ වූ ස්වභාවයක්ම පමණයි. එයමයි සත්‍ය. එයමයි සත්‍ය. සත්‍ය anu ඔබෙන් පරිබාහිර වූ දෙයක් නොවේ. ඔබමයි සත්‍ය. ඔබමයි සත්‍ය. එයමයි ඔබේ උත්තරීතර වූ සත්‍ය ස්වභාවය. සිතිවිලි වලින් මිදුණා වූ ඒ සම්මතය තුල ක්‍රියාවක් පවතිනවා. දැනුමක් මත සිතිවිලි මත ක්‍රියාවක් පවතිනවා. ඒ ක්‍රියාවෙන් මිදුණා වූ අභ්‍යන්තරය තුලින් ශුන්‍යත වූ ඒ අවකාශයටම විසිරුලා පැවතුණා වූ ඒ උත්තරීතර වූ අවදිමත් බව, ඒ පූර්ණ වූ ස්වභාවය පමණයි පවතින්නේ. ඒ පූර්ණ වූ ඒ අවදිමත් වූ ස්වභාවය තුළ ඒ ක්‍රියාවක් පවතිනවා. මේ කය සහ සිත විපාකයේ තුල ඒ මොහොතේ සම්මතයේ ඒ ක්‍රියාවක් පවත්වමින් යනවා. ආයුෂ අවසානයේ දක්වා ඒ ක්‍රියාවලිය පවතිනවා. ඒ ක්‍රියාවලියට අයිතිකාරත්වයක් නැහැ. ඒ ඔබ මම කියලා අල්ලගත්තා වූ ඒ ක්‍රියාවලිය, මම කියලා අල්ලගත්තා වූ ඒ කය සහ සිත මගේ නොවන බව ඔබ මහා අවදියෙන්, සිහියෙන්, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂව අත්විඳ එතනින් ඒ තුලින් මතු ඔබේ සුද්ධ ස්වභාවය, සුදු අධ්‍යාත්මය අවකාශයට විවෘත වුණා, විසිරුණා. ඒ අවදිය, ඒ අවදිමත් ස්වභාවය සත්‍ය ස්වභාවයම බවට පත් වුණා. එයයි ඔබේ පරම සත්‍ය. ඒ පරම සත්‍යයක් විඳින්න.
හොඳයි. මම හිතනවා ඔයගොල්ලන්ට යම් ප්‍රමාණයකට හෝ දැනෙන්නේ නැති මම ඔබ රැගෙන ගියේ ඔබ පත් කරේ මොන වගේ අවස්ථාවකටද කියලා. ඒ අවදිමත් ස්වභාවය තුළ මේ විපාකයට ගොඩනැගෙන්නා වූ කය සහ සිත විපාකයේ තුල සම්මතේ ඒ මනස සිතවිලි උපයෝගී කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ කොමනත් විදියකට ක්‍රියාත්මක වුණත් අභ්‍යන්තරයේ ශුන්‍යයි. ඔබ ඇවදීවි කතා කරાવી සිනාසේවි කනවා බොනවා ඇවිදිනවා වැඩ කරනවා ඒ සියලු ක්‍රියාවලිය සිද්ධ වෙයි. ඒ සිතවිලි ක්‍රියාවලිය තුලින් කය ක්‍රියාත්මක වෙයි. ඒ වෙනද පරිදිම වෙනද ලෙස ඒ සියලු ක්‍රියාවලිය සිද්ධ වෙයි. හැබැයි ඒ ක්‍රියාවලිය වලට අයිතිකාරත්වයක් නැහැ. ඒ සියලු ක්‍රියාවලියන්ගේ ඒ සියලු ඒ රූපේ ඒ මම කියලා ගත්තු කයෙන් ඒ ක්‍රියාත්මක වෙන සිතිවිලි වලින් නිදහස්. ඒට අවදි වූ ස්වභාවයක් පමණයි පවතින්නේ. ඒ තුල සතර සතිපට්ඨානියම පිහිටනවා. ඔබ 80%ටපත් වෙන විට ඒ කියන්නේ මේ සංසාර චක්‍රේ ඉන්නතම මේ උපන්දා සිට ඔබ දැනගත්තා සිට ඔබ බව ඔබ මේ සිතයි කයයි එක ක්‍රියාත්මක වෙන්න ගනුදෙනු කරන්න පටන් ගත්ත දා සිට ඔබට මහා පුරුද්දක් ශාල පුරුද්දක් කොට නැගිලා තියෙන්නේ මේ කයයි සිතයි එක එකතු වෙලා වැඩ කරන එක. එක මගේ කරගෙන ඒ සිතට අනුව වැඩ කරන එක. ඒ දෙකම ඇත්ත කරගෙන එය තමයි මහා පුරුද්දක් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ මොහොතකට සත්‍ය අත්දැක්කා. ඔබ මේ කය සිත නොවන බව අත්දැක්කා. එතනින් එහා තියෙන මහා සුද්ධ ස්වභාවයක් බව අත්දැක්කා. නමුත් අර පුරුද්දටමයි සෑම මොහොතකම සිහිය මදි වෙන තැනදී සිහිය නැති තැනදී ඔබ එන්නෙම අර පුරුද්දටමයි. ඒ කියන්නේ මේ සිහින ලෝකයේම තුලටමයි ඔබ එන්නේ. සිහින ලෝකයේ තුල සිහිනයම මම කරගෙන ඒ සිහින ලෝකයේම මගේ කරගෙන හිටපු ඒ පුරුද්ද හරි බලවත්. ඒ නිසා සෑම මොහොතකම අසිහිය තුල ඔබ ඒ සිහින ලෝකයේ ඔබ කරගෙන ඒ කය තුලට මනස තුලට ක්‍රියාත්මක වෙනවා. එය ආත්මය කරගන්නවා. ඉතින් ඒ හැම මොහොතකම ඔබ වීර්ය තුල ඔබ දැක්කොත් දැන් මම ඉන්නේ 80. මෙතන පැනවෙන්නේ 80ක්. මේ 80 තුල සිහිනයම ඇත්ත කරගෙන මමත්වයේ තුල මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ අසිහිමත් බව දකිනකොටම ඔබ නැවත අර ඒ අවදියටපත් වෙනවා. ඒ අවදියටපත් වෙනකොට ඔබ නැවත
මේ ආයතන වලින් මිදිලා මේ ක්‍රියාසිත ස්වභාවය මේ කයයි සිතයි අතහැරුණු ස්වභාවය තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ දෙක අතර දෝලනයක් තමයි මේ මාර්ගය තුල අවසානයේ පවතින මේ සතර සතිපට්ඨානය තුල. ඉතින් මේ වීර්ය පවතින කෙනා කාය මේ වීර්ය තුල මේ සිහිය තුල ඔබ નિરાයස් ඔබ නිතරම මේ අවදිමත් ස්වභාවයටපත් වෙනවා නම් මේ කයයි සිතේ මම කරගත ස්වභාවය මේ සිහිනේ අල්ලගන්න ස්වභාවය අතහැරිලා හැම මොහොතකම ඒ සතිමත් වෙලා අර අවදි ස්වභාවයටපත් වෙනකොට ඒ අවදිමත් ස්වභාවයේ පවතින ස්වභාවය වැඩි වෙනකොට වැඩි වෙන්න ඔබ මේ හීන ලෝකයේ මිදෙනවා මේ හීන ලෝකයේ මම කරගත්ත ස්වභාවය මේ ආත්මය කරගත්තු ස්වභාවය අඩු වෙනවා. එතකොට ඒ වීර්ය මත යම් මොහොතක ඔබ નિરાයාසව ඒ අවදියම ස්වභාවයටපත් වෙනවා. ඔබ නැවත මේ කයට සිතට ඇතුල් වෙන ස්වභාවය මේක ඇත්ත කරගන්න ස්වභාවය මේකට හසු වන ස්වභාවය ගිලිහෙනවා. ඒ සත්‍ය ස්වභාවයෙම පිහිටනවා. ඔබ මේ ධර්මයේ දකින්නට පෙර ඔබ මේ කය මම සිත මම මේ සියල්ල මම කියලා මේ අල්ලගත්තු මේ ලෝකයේ තුල ඉන්න ඔබට කවුරුවත් කියලා දුන්නේ නැහැ. ඔබ નિરાයාසවම ඒ තුල හිටිය මම කරගෙන. ඒ සියල්ල ඒ සීනේම මම වුණා. අන්නේ નિરાයාස මම වුණු ස්වභාවය ඔබ નિરાයාසව සිටින්නේද අන්න ඒහා සමානව ඔබ નિરાයාසව දැන් ඔබේ සත්‍ය ස්වභාවය ඔබ දැක්කා. මේ සිහිනයම බොරුවක් බව දැක්කා. ඒ සිහිනයට ඔබ අවදි වුණා. සිහිනේ මිදුණා. සිහිනේ නිදිබරිත සිහිනේ මිදිලා සිහිනයට අවදි වෙලා ඒ අවදිමත් ස්වභාවය සත්‍ය ස්වභාවය ඔබ දැක්ක හඳුනාගත්තා. ඒ ස්වභාවය තුල පිහිටන්න වීරය කරා. යම් මොහොතක ඔබ ඒ සත්‍ය ස්වභාවයම નિરાයාස පිහිටීමක් වෙනවා. සත්‍ය ස්වභාවයම નિરાයාසයක් වෙනවා. එයයි ඔබේ කෘතඥානය. හොඳයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ කියන්නේ මොන හරි දැනගන්න තියෙනවා නම් තව. කතා කරන්න. ඔබට මනාව දැනුණා නම් ඒ වෙලාවේ ඒ පිහිටීමට පත් වුණා නම් එය දැක්කනම් අත්විඳනනම් ඒ බවටපත් වුණා නම් ඒ ස්වභාවයම ප්‍රායෝගික වෙන්න.
සියල්ල අතහැරුණු තැන. සියල්ල යනු ඔබේ මේ කය සහ සිත එකතු වී ගොඩනගන ලෝකය. ඒ සිත තුළින් ගොඩනගා ගන්නා වූ ඒ කය ඒ හරහා ගොඩනැගෙන්නා වූ ආයතන ඒ ආයතනම ලෝකය ඒ මායාකාරී සිහින ලෝකය ඒ සිහින ලෝකයේම අතහැරීමයි ඔබේ සියල්ල අතහැරුණ තැන. ඒ මායා ලෝකයම මම නොවුණු තැන. මම නොවන සත්‍ය ස්වභාවය. ඒ සිහිය නැති අවස්ථාවලදී තමයි ඔබ නැවතත් අර පුරුද්දට එන්නේ. ඒ පුරුද්දට එන බව දැනෙන්නේ කොහොමද ඔබට? ඒ වෙන ක්‍රියාවලිය මමයි. මම කියන සංකල්පය ඔබ තුලින් අත්දකින්නවා. ඒ මමයි කරන්නේ, මටයි ඇහෙන්නේ, මමයි දකින්නේ. මම කියන ස්වභාවය ඔබට සියුම්ව දැනෙනවා නම් ඒ සෑම ක්‍රියාවකම ඒ කියන්නේ ඔබ අසියටයි ඒ සිහිනය තුලටයි ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ අවදිය තුල ඒ નિરાයස අවදිය තුල පෙර කරපු සියල්ල පෙර මේ කය සිත සමග එකතු වී කය සිත ක්‍රියාත්මක වෙමින් ඒ කරපු සියලු කාර්ය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි එතන අයිතිකාරත්වයක් නැහැ. 1000ක් නැහැ. මහා ශූන්‍යතාවයක් තුල යමක් සිද්ධ වෙනවා. එපමණයි. ඔබ තව කෙනෙක් සමග කතා කරනවා. එතන කතා කිරීම ක්‍රියාවක් පමණයි. අභ්‍යන්තරයේ මහා ශූන්‍යතාවය. ඒ කතා කරන රූපය, ඒ කතා කරන සිතිවිලි, ඒ සඳහා ප්‍රයෝග කරගන්න ඒ දැනුම සිතිවිලි ඒ කිසිවක් ඔබ නොවේ. ඒ සියලු ක්‍රියාවලිය ඔබ දකිනවා පමණයි.
අවසරයි මෑණියන් වහන්සේ. හරිම සුන්දරයි මෑණියන් වහන්සේ. හොඳට ඒ ප්‍රායෝගික අභ්‍යාසය තුළ දිය වෙලාම යනවා දැනුණා මෑණියන් වහන්සේ. ඔබ වහන්සේ නම් අපිට මේ කරන්නේ මහා උපකාරයක්. ඔබ වහන්සේට ඒකට වචන වලින් කෘතඥතාවය දක්වන්න තේරෙන්නේ නැහැ මෑණියන් වහන්සේ. හරිම සුන්දරයි මෑණියන් වහන්සේ. හරි සැහැල්ලුවක් දැනුණා. බොහොමයි. ඒ තුල ප්‍රායෝගික වෙන්න. එහෙම තමයි සතර සතිපට්ඨානය. අතෙන්දී ඔබේ වීර්ය, කාය විවේකයේ, චිත්ත විවේකයේ සහ වීර්ය තුල එයට අනුව තමයි ඔබේ පූර්ණ ඵලය බවට පත් වෙන කාල පරාසය තීරණය වෙන්නේ එයට අනුවයි. හොඳයි එහෙනම් දේශනාව නවත්තන්නම්. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් මම දේශනාව නවත්තන්නම්.